අයිබෝන් ළමයි අපි මේ වීඩියෝ එකෙන් එකතු වෙන්නේ යුනිට් 7 වල. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ අනුක ජීව විද්‍යාව හා ප්‍රතිසංයුක්ත DNA තාක්ෂණය කියන පාඩමේ දැන් අපි අනුක ජීව විද්‍යාව කියන කොටස මොලිකියුලර් බයොලොජි වලට අදාළ පාර්ට්ස් ටික ඉවරයි. ඒ කොටසේ ඊළඟ එක 50% විතර ඒ පාඩමේ හරි දැන්. ඉතුරු ටික ඒ කියන්නේ ඥාන තාක්ෂණ ජීන් ටෙක්නොලොජි වලට අදාළව ප්‍රතිසංයුක්ත DNA තාක්ෂණය වගේ අර එකේ ශිල්ප ක්‍රම කියන්නේ ගොඩක්ම මේක ප්‍රැක්ටිකල් කොටසක් වගේ කියන්නේ ප්‍රැක්ටිකලි කොහොමද අපි මේ DNA එකත් එක්ක සෙල්ලම් කරන්නේ හරි ලෝකේ ගොඩක් වෙලාවට දැන් මේ ජනප්‍රිය වෙලා තියෙන පැත්තක් තමයි බයොලොජි වල මේ සමස්ත සයන්ස් කියන මුළු සබ්ජෙක්ට් එක තුලම ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන කොටසක් තමයි මේ ඥාන තාක්ෂණය නැත්නම් ජීන් ටෙක්නොලොජි කියලා කියන්නේ ඒකේ මූලික දේවල් ටික ඒ කියන්නේ ඕගොල්ලන්ට ලොකුවට දුරස්ථභාවයකට මේක අරගෙන යන්නේ නැහැ පොඩි හැඳින්වීමක් වගේ හරි ඉන්ට්‍රොඩක්ෂන් එකක් වගේ තමයි මෙතෙන්දි දෙන්නේ හරි කලින් තිබිච්චට වඩා පොඩ්ඩක් වැඩි කරලා හරි කලින් සිලබස් එකේ තිබුණාට වැඩිය පොඩි දේවල් ටිකක් මේ සිලබස් එකේ ඔයගොල්ලෝ අලුත් සිලබස් එකේ මේ ඥාන තාක්ෂණය පිළිබඳ වැඩිපුර එකතු කරලා දෙනවා හරි ඉතින් ඒ ටිකත් එක්ක අපි මේ කොටසත් හරියටම සම්පූර්ණ කරගත්තායින් පස්සේ යුනිට් 7 ඒ කියන්නේ 7 වෙනි එකකේ ඔයගලන්ට අවසන් වෙනවා. මේක ගොඩක් තේරුම් ගන්න අමාරු පාඩමක්. ඒ කියන්නේ අලුත් දේවල් වැඩි ගොඩක්. හරි. සත්‍ය ශාක ඒ වගේ නෙමෙයි මේකේ ගොඩක් අර අහලා නැති නూరు දේවල් වැඩි. හරි. ඔයාලට ලැබ් එකකවත් අගන්න පුළුවන් වෙන දේවල් නෙමෙයි මේ ගොඩක් වෙලාවට තියෙන්නේ. දැන් ආනිවිෂයකේ පමණ ඔයගොල්ලෝ ඕලෙවල් කාලේ ඉඳලා යම් කිසි අවබෝධයක් තියෙනවා. නමුත් අර මේකේ තියෙන කොටස් ගොඩක් වෙලාවට නూరు ගතියක් ඕගොල්ලන්ට තේරෙනවා හරියට ඒක නිසා අපි තේරුම් ගමු මේ දේවල් ටික. මේකෙත් අපි වීඩියෝස් සමහරක් ඒවා සම්පූර්ණ කරලා තියෙනවා. කලින් ඕගොල්ලන්ට දැන් තමත් ඒවා බලන්න පුළුවන් මේ ඥාන තාක්ෂණයට අදාළව. උදාහරණයක් විදිහට PCR ටෙස්ට් එකෙන් මම කළා. ඒවා අපව කෙරෙන්නේ නැහැ. ඒවා ඕගොල්ලන්ට දැන් තමත් වීඩියෝස් තියෙනවා. ඉතුරු වෙලා තියෙන ඒ සියලුම කොටස් ටික අපි සම්පූර්ණ කරනවා ඒකයි තමයි. හරි. මුලින්ම ඥාන තාක්ෂණය කියන්නේ මේකට හැඳින්වීමක් වගේ අපි DNA විසංගමනය සහ ඒ ඥාන තාක්ෂණය කියන්නේ සමස්ත ප්‍රමාණයටම අදාළව අපි භාවිතා කරන එන්සයිම් තියෙනවා. ඒ එන්සයිම් ගැන පොඩි හැඳින්වීමක් තමයි මේ පොඩි වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. හොඳයි. එතකොට දැන් ඥාන තාක්ෂණය කියලා කියන්නේ අපි DNA අණුවක් මුලින්ම දැන් DNA අණුවක් විසංගමනය කරනවා කියලා කියන්නේ හරි මම මෙතන ලියලා තියෙන්නේ DNA විසංගමනය හරි ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා සෛලයක තියෙනවා නැස්තිය තුල DNA හරි මේක DNA විදියටම ක්‍රොමැටින් විදියට DNA නැස්තියේ ක්‍රොමැටින් විදියට මේව කියනවා DNA එතකොට මේ DNA අපි අපේ වැඩකට යොදා ගන්නවා මේකේ මොනවද කරනවද ඔයගොල්ලන්ට සාමාන්‍ය අවබෝධයක් ඇති වෙයි විද්‍යා සංගරහ විද්‍යාව ලිපි ඒවා කියවනවා නම් මේ කොටස අනිවාර්යයෙන්ම දැන් හැමතැනම කතා වෙන කොටස. විද්‍යා සංගරහ වල විතර නෙමෙයි ලංකාදීප පත්‍රය බලුවොත් මේවා සමහරක් වෙලාවට තියෙනවා මේ ඥාන අලුත් විද්‍යාවේ තියෙන මේ අලුත් සොයාගැනීම් ගැන ඒ පත්‍රවල තියෙනවා පොඩි විදිහට. හරි. එතකොට ඔයගොල්ලෝ දන්නවා ඇති අපි මේ ඥාන තාක්ෂණයත් එක්ක මොනවද කරන්නේ කියන්නේ. ප්‍රධාන වශයෙන්ම වෛද්‍ය විද්‍යාත්මක කටයුතු වලදී ගොඩාක් අපි මේවා භාවිත කරනවා එක උදාහරණයක් මම කිව්වොත් අපි දියවැඩියාවේදී ඉන්සියුලින් අඩු වුණාම දියවැඩි අග්න්‍යාශය හානි වෙලා ඉන්සියුලින් නිපදවීම අක්‍රමවත් වෙනවා. එතකොට ඉන්සියුලින් හරියට නිපද වෙන්නේ නැහැ. මේ ශරීරයේ තියෙන ග්ලූකෝස් ටික වැඩි වුණාම ඒක අඩු කරන්න කෙනෙක් නැහැ. හෝමෝනේ නැති වෙනවා. ඒ අනුව ඒ වගේ රෝගීන්ට බාහිරින් ලබා දෙනවා ඉන්සියුලින්. ඒත් බාහිරින් ලබා දෙන ඉන්සියුලින් නිපදවන්නේ ඥාන තාක්ෂණය උපයෝගී කරලා. හරි. ඒවැ තවදුරටත් නව පරීක්ෂණ දිනපතා ඒවා අලුත් වෙමින් හරි වඩා හොඳ ක්‍රමවේදයක් මිල අඩුවෙන් හරි ගුණාත්මක භාවය වැඩි ක්‍රමවේදයක් භාවිත කරන්න නිරන්තරයෙන් සයන්ටිස්ට්ලා විද්‍යාඥයෝ උත්සාහ කරනවා. ඒ අනුව තමයි දිනෙන් දින අලුත් පර්යේෂණ හරි රිසර්ච් කියලා ඔයගොල්ලෝ දැකලා ඇති. ඒවෙන් හොයාගන්න දේවල්. ඉතින් කොහොම හරි දැන් ඒ වගේ දෙයක් කරන්න. ඒකෙන් මොකද අපි කරන්නේ? E. coli කියලා ඒ බැක්ටීරියාවගේ එයාගේ DNA එකට දානවා අපේ DNA කොටස. හරි.
එයාගේ DNA එකට අපේ ඉන්සියුලින් ජානය හදන ඉන්සියුලින් හෝමෝනය හදන ජානය. හරි ඒකට අදාළ DNA අනුක්‍රමය යාට හයි කරනවා. හරි මෙයාගේ DNA එක කොහොමද තියෙනවා. ඒතර ඒකෙන් මේ වගේ කෑල්ලක් හරි මෙන්න මේ වගේ කොටසක් මම ඉරිගෙවුවොත් ඒක පේනවා ඉරිගත් පිළ පේනවා ඇති හරි. ඒතර එහෙම කොටසක් එයාගේ DNA එකට සම්බන්ධ කරනවා. ඒතර එයාගේ DNA එකේ තියෙන්නේ මොකද්ද? අපේ DNA කෑල්ල. ඒතර ඒක යාට බාධාවක් වෙන විෂ වෙන්නේ එහෙම නැද්ද? මැරිලා යන්නේ නැද්ද මේ people එක? එහෙම වෙන්නේ නැහැ. DNA කිව්වහම අපි ස්වභාවයෙන් අපි වෙනස් වෙලා තිබුණාට DNA ගත්තාම ඒකේ රසායනික මට්ටම මේ හැම දෙයක්ම සමානයි. ඒව වෙනසක් නැහැ. තියෙන ෆොස්ෆොඩයිස්ඩ් බන්ධන හැදලා තියෙන නියුක්ලියෝටයිඩ් වලින් ඩිऑක්සිරයිබෝනියුක්ලියෝටයිඩ් වලින් ඒවා ඇතුළත ගත්තාම පෙන්ටෝසිනි කාණ්ඩය, නයිට්‍රජන් බස්ම කාණ්ඩය, ෆොස්ෆේට කාණ්ඩය ඒව වෙනසක් නැහැ. ඉතින් මෙයාට අපේ DNA කොටසක් සම්බන්ධ කරා කියලා එයාට ලොකු එකේ බලපෑමක් නැහැ. එයා මොකද කරන්නේ? එයා ඊට පස්සේ ඉන්සියුලින් හදන්න ගන්නවා තමන්ගේ යාන්ත්‍රණ භාවිත කරනවා. එයා දැන් DNA වලට ඒක කැලක් අපි දාලා තියෙන්නේ. එයා දන්නේ නැහැ මෙහෙම එකක්. එයා මොකද කරන්නේ? තමන්ගේ එකක් කියලා හිතාගෙන එයා ඉන්සියුලින් හදලා නිදාස් කරනවා. ඒතර ඒ ඉන්සියුලින් ටික මෙයා හදන ඉන්සියුලින් ටික හරිද? අපි ලබා ගන්නවා. ප්‍රේම තමයි එන්නතක් විදිහට අපි ඔය ඉන්සියුලින් කියලා නේද අර ෆ්‍රිජ් එකේ තියලා විදින්නේ හරි. එහෙම ගන්න ඔය ඉන්සියුලින් ඒ කියන්නේ ඒගොල්ලෝ බැක්ටීරියාව මගින් අපේ ජානයේ බල. ඉතින් මේ දේ කරන්න මේක දැන් නිකන් මේ අර පරාගණය කරනවා වගේ කරන්න පුළුවන් එකක් නෙමෙයි. හරි. මෙයාගේ ප්‍රවේණික ද්‍රව්‍ය වලට ඒක හරියට සම්බන්ධ කරන්න. ඒතර ඒක ලොකු යාන්ත්‍රණයක් තියෙනවා. එතකොට අපි කියන්නේ මෙන්න මේ DNA විසංගමනය. DNA විසංගමනය කියලා කියන්නේ දැන් අපේ DNA එක අපි වෙන් කරගන්නවා. කියන්නේ මෙහෙම තියෙන DNA වලට ලොකු ආරක්ෂාවක් දීලා තියෙනවා හරි සෛලයෙන් වට වෙලා ඊට පස්සේ සෛලය ඇතුලේ තියෙන න්‍යෂ්ටිය පටල දෙක ඉන්ද්‍රියකව ඕගොල්ලෝ දන්නවා. ඒතර එහෙම වට වෙලා තියෙන DNA ටික අපි එළියට ගන්න ඕනේ. ඒක තමයි දඩ වශයෙන් සරලව කිව්වොත් DNA විසංගමනය කියලා කියන්නේ. එහෙනම් DNA විසංගමනය කරලා ඒ කියන්නේ මේකේ තියෙන DNA එක අපි ගන්නවා එළියට. මොනවාද? හරි මේ DNA එකයි ඊට පස්සේ අර බැක්ටීරියාවගේ DNA එකයි එක තමයි අපේ ඊට පස්සේ වැඩ පිළිවෙල තියෙන්නේ. ඒතකොට ඒවත් නිකන් අපි පියර් විදියට මේ ඉගෙන ගන්න කතා කරාට ඒවා පරීක්ෂණාත්මකව ගොඩක් සංකීර්ණ ක්‍රියාවලිය වෙනවා. පොඩි දේ වුණත් හරි. මෙතන මේ DNA එක අරගෙන ඊට පස්සේ ඒක බැක්ටීරියාවගේ DNA එකට එම තියෙනවා. ඒතකොට ඒක සීමා එන්සයිම් වලින් කපනවා. මෙයාගේ DNA තනින් තනින් කපනවා. හරි. අපි මෙතන කපුවා කියලා හිතන්නකෝ. මෙයාගේ අවශ්‍ය කියන්නේ ඉන්සියුලින් හදන්න අදාළ කොටස වෙන් කරගන්නවා. මේ කොටස නම් ඉන්සියුලින් හදන්න. ඒකට ඒක දෙනවා මෙතෙන්ට සවි වෙනවා. ඒ දේ තමයි වෙන්නේ. හරි. ඔය දේ කරන්ද එන්සයිම් වර්ග විශාල ගණනාවක් තියෙනවා. ඊට පස්සේ යන්ත්‍ර සූත්‍ර විවිධ ආකාරයේ මැෂින්ස් ඕන වෙනවා. හරි. ඉතින් ඒ වගේ ක්‍රියාවලියක්. ඒකට ඒ අනුව අපිට කියන්න පුළුවන් මේ ජාන තාක්ෂණය ඒක පදනම් වෙලා තියෙන්නේ DNA විසංගමනයේ ඉඳලා මේ ජාන තාක්ෂණය දක්වා. නැත්නම් මේකට කියන ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය කියලා. ඒ ප්‍රතිසංයෝජනයක් වෙනවා නේද? ප්‍රතිසංයෝජිත. ප්‍රතිසංයෝජනය කියන්නේ සංයෝජනයක් ප්‍රතිසංයෝජනයක් වෙනවා. මොකද කලින් තිබ්බේ මෙයාගේ DNA විතරයි. බැක්ටීරියාව වගේ බැක්ටීරියා DNA විතරයි. නමුත් අපි මොකද කරන්නේ? අපේ DNA එකක් එයාට සංයෝජනය කරනවා. එක්කාසු කරනවා. ඒකෙන් ප්‍රතිසංයෝජිත DNA අණුවක් හැදෙනවා. මේ ක්‍රියාදාම තමයි අපි මේ පාඩමේ මේ කොටසෙදි අධ්‍යයනය කරන්නේ. හරි ජාන තාක්ෂණය කියලා අපි අධ්‍යයනය කරන මොනවද? DNA විසංගමනයේ ඉඳලා ප්‍රතිසංයෝජිත DNA අණුවක් සාදා ගැනීම දක්වා වූ ක්‍රියාවලිය ටික. හරි. එයාට මුලින්ම මේ DNA තාක්ෂණයක අපි යොදා ගන්න ශිල්ප ක්‍රම. හරි එහෙම තියෙනවා. හරි. ශිල්ප ක්‍රමය නැත්නම් ඒකෙදි යොදා ගන්න භාවිත කියලා අපිට කියන්න පුළුවන්. හරි. ඒව මොනවද කියලා අපි බලමු. ඒ කියන්නේ මොනවද අපි මේකෙදි කරන්නේ? මුලින්ම. ඒ ප්‍රයෝජන නෙමෙයි. ඒක වටලවා ගන්නකොට ප්‍රයෝජන නෙමෙයි. ඒක අපි ඊළඟට කරනවා. මේකෙදි කතා කරන්නේ කොහොමද මොන දේවල් එක් කරලාද මේ ජාන තාක්ෂණය අපි අරගෙන යන්නේ. ඒ කියන්නේ ජාන තාක්ෂණයක අපි යොදා ගන්න ශිල්ප ක්‍රම මොනවද කියන්නේ. ඒ ශිල්ප ක්‍රම කීපයක් තියෙනවා. හරි.
මේව ඇහුවොත් එහෙම විවෘත එකේ අහන්නත් පුළුවන් මේක. හරි ශිල්ප ක්‍රම මොනවද යාන්ත්‍රාක්ෂණයේ උදාහරණ. පළවෙනි එක DNA විසංගමනය හා කැපීම. ඒ කියන්නේ මුලින්ම අපි මොකක් කරන්න ඕනද කලින් වගේ සෛලයක මෙහෙම තියෙන DNA ටික මේක වෙන් කරගන්න ඕනේ. වෙන් කරගත්ත DNA. ඊට පස්සේ ඒවා අපිට අවශ්‍ය තැනින් මොකද DNA කියන්නේ ගොඩක් දිග දාන්න. ඔයගොල්ලෝ එක කලින් ඉගෙනගෙන තියෙනවා ඊපතාවක්ම මේ පාඩමේ මුලත් අපි කතා කරා ඊට පස්සේ දෙවෙනි පාඩමෙත් කතා කරා DNA කියන්නේ මහා අණු. ඒතර මේක ගොඩක් දිග දාමයක්. හරි ෆොස්ෆොඩයිඩ් බන්ධන වලින් නියුක්ලියෝටයිඩ් බැඳලා හැදිච්ච ගොඩක් දිග දාමයක්. ඒතර මේ දිග දාමේ අපි දිග දාමේ හැමතිස්සෙම බැක්ටීරියාවට සම්බන්ධ කරන්න බෑ. එයාගේ කොටසක් තමයි අපි මේ බැක්ටීරියාවට සම්බන්ධ කරන්නේ. එතකොට ඒ කොටස අපි කපා ගන්න ඕනේ හරි. හරි මේ අපි දැන් DNA දාමේ මොකද කියනවා ඊට. මොකද කියනවා නේද? ඒතකොට අපි මේ වගේ කොටසක් එක්තරා කොටසක් අපි කපා ගන්නවා. හරි ඒ අනුව තමයි විසංගමනය හා කැපීම කියලා කිව්වේ. දෙවෙනි එක කොටස් එකතු කිරීම. DNA කොටස් එක් කිරීම. දැන් කැපුවට විතරක් මදිනේ. කපලව නිකන් තිබ්බට ඒක ඕනේ නැහැ. ඒකට ඒකටත් එන්සයිම් එක භාවිතා කරලා බැක්ටීරියා දැන් මේක කපනවා වගේ බැක්ටීරියා එක කපනවා නේද? බැක්ටීරියා එකත් මෙහෙම කපලා තියෙනවා. එයා බලාගෙන ඉන්නේ. මේ බැක්ටීරියාවේ DNA එක මම ගත්තේ. හරි ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ මෙයාට එකතු කරන්න ඕනේ හරි එකතු කරන්න ඕනේ මොනවා කරන්න ඕනේද එකතු කරන්න ඕනේ මෙයාට එකතු කරන්න ඕනේ නිකන් ඔය තිබ්බට ඒක එකතු වෙන්නේ නැහැ ඒකටත් අපි එන්සයිම් එකක් දාලා ඒ වැඩේ කරන්න ඕනේ නම් DNA කොටස් එකතු කිරීම ඊට පස්සේ සමහරක් වෙලාවට අපිට අවශ්‍ය වෙනවා DNA ගුණනය කරගන්න ඒ කියන්නේ සමහරක් වෙලාවට ඔය මේ බැක්ටීරියාවක මේ වගේ සෛලයකට අපි DNA දාපුවම දැන් එක මෙන්න මේ වගේ පොඩි චූටි කැලලක් අරගෙන හරිද ඕක තිබ්බට ඕක සමහර වෙලාවට මෙයාට හරි සංයෝජනය වෙන්නේ නැති වෙන්න පුළුවන් හරි ඒතර ඒ අනුව අපි ගොඩක් පිටපත් හරි මෙයාගේ ගොඩක් පිටපත් සමහරක් වෙලාවට අපිට හදාගන්න අවශ්‍ය වෙනවා ඒ අනුව පිටපත් DNA පිටපත් සාධකයි මොනවාද DNA පිටපත් අපි කියනවා නාලස්තව කියලා සාදාගෙන පිටපත් සාදාගෙන ඊට පස්සේ සමහරක් වෙලාවට අපිට අවශ්‍ය වෙනවා මේ ජාන තාක්ෂණය තුළ DNA අනුක්‍රම හඳුනා ගැනීම. අනුක්‍රම හඳුනා ගැනීම. ඒ කියන්නේ මේ හරි යම්කිසි DNA උදාහරණයකට මේකම ගත්තා එක අපිට. දැන් අපේ DNA එකේ අපි දන්නවා DNA දාමයක් දිගට තියෙනකොට දැන් වර්ණ දෙකක් කියන එක ගන්න ඕනේ. ඒක වර්ණ දෙකක් තුළ තියෙන්නේ ලොකු දිග DNA දාමයක්. දිග DNA දාමයක් එකට ඇහිරිලා තමයි ක්‍රොමැටින් විදියට තියෙන DNA දාමය මේ වර්ණ දෙක හැදලා තියෙන්නේ. ඒත් මෙයාගේ අපි හොයාගන්න ඕනේ හරිද? මෙයාගේ ලොකු දිග දාමයක් තියෙන්නේ. ඒතකොට ඒක එහෙම පිටින්ම ගිහිල්ලා මෙයාට දුන්නට එයා ගන්න නැහැ. හරි ඒ අවශ්‍ය පොඩි කොටසක් තමයි එයා මේ ගන්න සූදානම් වෙන්නේ. ඒතකොට ඒ අනුව අපි හොයාගන්න ඕනේ අපේ වර්ණ දෙක තුළ නැත්නම් DNA දාමයේ තුළ කොහෙද හරියටම මේ ඉන්සියුලින් හෝමෝනය හදන්න අවශ්‍ය කරන ජානය තියෙන්නේ කියන එක. හරි. ඒතර මෙයාගේ තියෙන DNA දාමයක් මේ විදිහට සැලකුවොත් මම තියෙන්නේ නේද? මම තියෙනවා. එතකොට ඒ DNA දාමේ කොහෙන්දලා හොයාගන්නද? හරියටම ඉන්සියුලින් වලට කේත සපයන කොටස තියෙන්නේ. ඒතර මෙතන ඉඳලා මෙතෙන්ට කියලා කෙනෙක් කියනවා. හරි මෙයා තමයි ඉන්සියුලින්. හදන්නේ කියන්නේ ඉන්සියුලින් නෙමෙයි. ඉන්සියුලින් හදන්න ජානේ නැත්නම් තොරතුරු ටික තියෙන්නේ මෙන්න මේ කොටස. ඉතුරු ඒවා තියෙන්නේ වෙන ඒවා. හරි. ඉතුරු ඒවා මොකුත් නැත්තේ නෑ. ඉතුරු ඒවා තව ගොඩක් ජාන තියෙනවා. එක වර්ණ දෙකක් තුළ ඒකනේ මෙන්ඩල්ගේ අර ඒව වෙනස් වුණා නේද? එක වර්ණ දෙකක් තුළ ලක්ෂණ ගණනාවක් තීරණය කරන ජාන අන්තර්ගතයි. ඒක හරි. ඒතර ඒ අනුව මේ කොටස තුළ තමයි මේක තියෙන්නේ කියන එක අපි හඳුනා ගන්න ඕනේ. ඒකයි අපි කියමු මොකක්ද කියලාද? DNA අනුක්‍රම හඳුනා ගන්න. ඊට පස්සේ ආපහු ප්‍රවේණික විකරණය කළ ජීවි. ප්‍රවේණික විකරණය කළ ජීවීන් සෑදී. ඉතින් මෙතන කලේ ඒ වගේ එකක් තමයි. දැන් අපේ DNA කොටසක් අපි බද්ධ කරා කාටද? E. coli. එතකොට ඒ බැක්ටීරියාව විතර එයා මේ ලෝකෙට ඇවිල්ලා ඉන්නේ අපේ ජානය මේ අපිට ඉන්සුලින් හදලා දෙන්න නෙමෙයි.
හැබැයි අපි මොකද කරන්නේ? අපේ අවශ්‍යතාවයක් ඉටු කරගන්න යාට අපේ ඥානය බද්ධ කරනවා. ඒතර ඒක තමයි අපි කියන්නේ ප්‍රවේණික විකරණය කළ ජීවීන්. ඒතකොට එයා මේ ස්වභාවික ක්‍රියාවලිය කෙනෙක් නෙමෙයි. අපි විකරණය කරපු කෙනෙක්. අපි වෙනස් කරා අපේ විදියට යනවා එහෙම ජීවීන් අපි හදනවා. හරි. ඒවා භෝග වර්ග වෙන්න පුළුවන්. ඔය වගේ බැක්ටීරියා වගේ වෙන්න පුළුවන්. එක එක කට්ටිය වෙන්න පුළුවන්. හරි. ප්‍රධාන වශයෙන් මෙන්න මේ කොටස් පහ අපිට මේ ශිල්ප ක්‍රම විදිහට භාවිත කරන්න පුළුවන්. හරි. විසංගමනය, ඊට පස්සේ ඛණ්ඩ සම්බන්ධ කිරීම, නාලස්තව කරන ගුණනය කිරීම, අනුක්‍රම හඳුනා ගැනීම, හරි ප්‍රවේණික විකරණය කළ ජීවීන් සාදා ගැනීම කියන මොනවද ටික. හරි. පැහැදිලිනේ? කොටස් පහක් තියෙනවා ප්‍රධාන වශයෙන්. ඒකට ඕගොල්ලන්ට මේක ප්‍රශ්නයක් විදිහට වෙන්න පුළුවන්. ඥාන තාක්ෂණය යොදා ගන්නා වූ ශිල්ප ක්‍රම. එකිනෙකට වෙනස් ශිල්ප ක්‍රම මොනවද කියන එක. ඒකට ඔයගොල්ලෝ මේක හරියට සකස් කරගන්න ඕනේ. ඒකේ ගැටලුවක් නැතුව ඇති කියලා හිතනවා. හරි. එහෙනම් අපි ඊළඟට යනවා DNA විසංගමනය කියන මාතෘකාවට ගෙලින්. මෙතනට ඒක නෙමෙයි කතා කරන්නේ. මෙතනට කතා ඒ ගැන පොඩ්ඩක් කිව්වට ඒක ගැන හරියටම විස්තර ඒ කියන්නේ විසංගමනය කරන්නේ කොහොමද කියන එක අපි ඊළඟට බලමු. හරි. විසංගමනය කරන්නේ මෙහෙමයි. එයාම මාතෘකාවක් විදිහට දාලා තියෙනවා. මොකක්ද විසංගමනය කියන්නේ මේ තියෙන්නේ? ඒක මොකෙන් කියන්නේ නැහැ විසංගමනය මම දාලා තියෙන්නේ. ඒතර විසංගමනය කියන්නේ මොකක්ද කියලා අපිට DNA ළමයි කොහෙවත් කෙලින්ම DNA ගන්න බෑ. ඒ DNA ගන්න බැර කලින් කිව්ව කතාව. සෛලයක් ඇතුලේ එහෙමනේ තියෙන්නේ. දැන් කඩේ ඉඳලා DNA බලටයක් දෙන්න කියලා මේක ගන්න බෑනේ. අපිට මේක ගන්න බෑනේ. ඔව්. ඒත් මොකද්ද අපි කරන්නේ? අපි නමුත් අපිට පාසෙම DNA අපිට ගන්න පුළුවන් ක්‍රමයක තියෙනවා නේද? ඒකට හේතුව අපේ වුණත් මානව දේහය තුළ වුණත් අපේ හැම සෛලයක් පාසාම න්‍යෂ්ටිය තුළ මොනව අන්තර්ගතයිද? අපේ තියෙන සියලුම තොරතුරු ටික. ඒ කියන්නේ DNA වල අදාළ සියලුම තොරතුරු ටික අන්තර්ගතයි. එතකොට අපිට අනෙක් ශාකයක් ගත්තත් සතෙක් ගත්තත් එහෙමයි. ඒතර ඒ සෛලයක් අපි වෙන් කරගත්තොත් දැන් උදාහරණයක් විදිහට අපි ගන්න ශාක පත්‍රයක් කියන්නේ. අපිට තියෙන ශාක පත්‍රය. මේ ශාක පත්‍රයකින් අපිට පුළුවන් DNA ටික වෙන් කරගන්න. හරි. ඒතර ඒක තමයි DNA විසංගමනය කියලා කියන්නේ. ශාක මේ වගේ තියෙන ජීවි කොටසකින් හරි සෛල කොටස් වලින් DNA වෙන් කරගැනීම. මොන DNAද? සංසුද්ධ. ඒක දැන් අහුවොත් එනවා හදිසියව. හරිද? මොකද්ද DNA විසංගමනය කරන්න කියන්නේ කියලා අපි කියන්නේ මොකද්ද? සෛල සහිත පද්ධතියකින්. හරි? සෛල කොටස් සහිත පද්ධතියකින් සංසුද්ධ DNA වෙන් කරගැනීමේ ක්‍රියාවලිය. ඒක තමයි DNA විසංගමනය කියලා කියන්නේ. නා මේ වගේ. ඒ කියන්නේ සපියෝ. හරි? DNA විතරක් තියෙන පද්ධතියක් අපිට එන්න ඕනේ අවස්ථාවේ. එතකොට සංසුද්ධ වෙන්නේ. හරි? වෙන ඒවා මිශ්‍ර වෙලා එහෙම තියෙන්න බෑ. ඒතකොට ඒ ක්‍රියාවලිය තමයි විසංගමනය කියලා අපි අධ්‍යයනය කරන්න යන්නේ. හරි. ඒකට ඒ ක්‍රියාවලියට යන්න කලින් අපි මුලින්ම කතා කරනවා කලින් කතා කරා වගේ මේ සංසුද්ධ DNA වල මොනවද? හරි ප්‍රයෝජන. සංසුද්ධ DNA වල මොනවද? වාස්. තමයි වාස්. මොකටද අපිට සංසුද්ධ DNA? ඒක අපි දැනගන්න එපා නේද? ඒ සංසුද්ධ DNA අපිට අවශ්‍ය වෙනවා විවිධ කාරණාවල. හරි. පළවෙනි එක තමයි DNA වල යුරේා රසායන අධ්‍යයනය. හරි. DNA වල ව්‍යුහය හා රසායන අධ්‍යයනය. ඉතින් අපිට DNA වල මොනවා හරි පරීක්ෂණ කටයුත්තක් කරන්න ඕන නම් ඒකේ වෙන මොකොත් තිබිලා හරියන්නේ නැහැ. හරි අනිවාර්යෙන් ඒකේ සංශුද්ධ DNA ටික තියෙන්න ඕන. අපි මොනවා හරි ද්‍රාවකයක් දාලා බලනවා. එතකොට ඒකේ මොකක් හරි පාට වෙනස්ක් හරි මොකක් හරි දෙයක් නිරීක්ෂණයක් ලබන්න නම් වෙන ඒවා තිබිලා හරියන්නේ නැහැ. ඒකට එයාට ඕන විදිහට එයා ප්‍රතිඵල දෙනවා. අපිට ඒක පරීක්ෂණාත්මකව නිරීක්ෂණයක් ගන්න බෑ. ඒ අනුව අපි DNA වල විවිධ රසායන අධ්‍යයනය කරනවා අනිවාර්යයෙන්ම සංශුද්ධ DNA ටිකක් අපි ගාව තියෙනවා. ඒක එකක්. ඊට පස්සේ DNA හා ප්‍රෝටීන අතර අන්තර්ක්‍රියා. DNA හා ප්‍රෝටීන අන්තර්ක්‍රියා අධ්‍යයනය.
ඒ මොනවද? ඒ DNA වලින් තමයි ප්‍රෝටීන හදන්නේ. DNA වලින් තමයි ප්‍රෝටීන වලට හේතු සපයන්නේ. तो DNA වලින් ප්‍රෝටීන වලට හේතු සපයනවා නම් එතන ඒ අන්තර්ක්‍රියාව මොනවද වෙන්නේ? ඊට පස්සේ ඇයි මෙතන ප්‍රෝටීනයක් වෙනස් නම් යම් කිසි විකෘතියක් වෙලා නම් ඒක ඇයි එහෙම විකෘතියක් වෙන්නේ? හොයාගෙන ගියාම අවසානයේ හම්බෙන්නේ DNA දාමේ තියෙන යම් විකෘතියක්. ඒතර ඒ වගේ ක්‍රියාවලට අපිට අවශ්‍ය වෙනවා සංශුද්ධ DNA ලබා ගන්න. හරි? ඊට පස්සේ DNA දෙමුම් කරන්නේ. ඒවා අපි කතා කරනවා ඉස්සරහට හරි DNA දෙමුම් කරන්නේ. මේක දැනටත් අපි වීඩියෝ එකේ කතා කරලා තියෙනවා රේෂන වල භාවිතයක් විදිහට මේක කතා කරා. ඒ කියන්නේ මේ වගේ තියෙන දාමයකට මම ලොකු දෙයක් නෙමෙයි අමුතු වචන නැති බට මේ වගේ තියෙන එක්තරා මොකක්ද විශිෂ්ට අනුක්‍රමයකට හරිද අපි දානවා වෙන එකක් ඇවිල්ලා මේ මූව් වෙන්න හරි මෙයාට මූව් වෙනවා මූව් වෙලා හදනවා මෙන්න මේ වගේ මූව් වෙනවා මෙන්නමනේ මේ දෙනම ආ වෙනවා කියන එක තමයි මූව් වෙනවා කියන්නේ දැන් මූව් කරන්න කියන්නේ ඕකයි හරි සරලව ඒක අපි ඉස්සරහට තව පැහැදිලි වෙනවා අපිට මේ ශිල්ප ක්‍රම වලදී එක එකක් පටන් අරගෙන කතා කරන්න යන්නේ හරි ඊට පස්සේ ඩෙමෝ කරන්නේ ඊට පස්සේ अनुक्रम DNA अनुक्रम निर्णय आपको PCR वगैरह देवला सरलो है आय क्लोन करना සරලව දැන් අපි මේවා වැඩි විස්තර ඇතුව කතා කරනවා හරි PCR එකම කතා කරලා තියෙන්නේ අනිත් විස්තර ඇතුව විස්තර අනුව ඉදිරියට කතා කරනවා මේ කොටසේදී ඔය දල වශයෙන් මම කියන්නම් මොනවද මේ කරන්නේ කියලා දැන් අපි මුගේට දාවේ මුලින්ම පටන් ගත්ත කොටසින්ද හැඳින්වීමක් ගත්තාම ඒකදී අපි කිව්වා මේ ශිල්ප ක්‍රම මේ ඒකදී ඕගලන් කියම ජාල තාක්ෂණයේදී නැත්නම් අපි මේ කොටසේදී කියන්නේ සිලබස් වලට අදාළව කතා කරත් ඒත් මේ කොටසේදී ආවරණය කරන දේවල් ටික තමයි දල වශයෙන් ඉතින්දි කිව්වේ ඊළඟට අපි ආව විසංගමණයෙන් අපි සංශුද්ධ DNA වෙන් කරගන්නවා කියන්නේ. ඒතර ඒ සංශුද්ධ DNA වල මොකටද අපි වෙන් කරගන්නේ? ඇයි සංශුද්ධ DNA වල ප්‍රයෝජන මොනවද? ඒ දේවල් තමයි මෙතෙන්දි කියන්නේ. ඒක කිව්වා ව්‍යුහයේ රසායන අධ්‍යයනය ඒක පැහැදිලි තේරෙනවා. ප්‍රෝටීන් DNA හා ප්‍රෝටීන් අතර අන්තර් ක්‍රියා. ඒකත් ගැටලුවක් නැහැ. දෙමුම් කරන්නේ කියන්නේ මේ වගේ ක්‍රියාවලියක්. ඒකටත් අනිවාර්යෙන් DNA තියෙන්න ඕනේ සංශුද්ධ. මොකද වෙන එකක් එක්ක දෙමුම් වුණොත් වැඩේ හරියන්නේ නැහැ. අනුක්‍රම නිර්ණය කියලා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ DNA යම් ජීවියෙකගේ තියෙනවා නම් දාමයක්. ඒතකොට ඒ දාමයේ කොතන ඉඳලා කොතෙන්ද එයාගේ එක් තොරතුරු වලට අදාළ ඥාන පිහිටන්නේ. හරි අනුක්‍රමය අපි නිර්ණය කරනවා. අනුක්‍රමය කියවනවා. දැන් මානවයා ගත්තාම දැන් අනුක්‍රම නිර්ණය කරලා තියෙනවා. ඔය මානව ගෙනෝම ව්‍යාපෘතිය කියලා ඔයගොල්ලන්ගේ පාඩම අන්තිම පාඩමේ කොටසක් එකේ පොඩ්ඩක් කතා කරනවා. ඒකෙන් අපේ තියෙන සියලුම DNA කියවලා තියෙන්නේ. ඒ කියන්නේ මේ DNA එකේ මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන්නේ මෙන්න මේ ඥානය. ඒ ඥානය මගින් මෙන්න මේ ලක්ෂණය තමයි තීරණය කරන්නේ. මේ විදිහට සියලුම ඥාන එකක් පස්පස් එකක් කියවලා තියෙනවා. කවුද කියවන්නේ? විද්‍යාඥයෝ. පරීක්ෂණ කරලා කියව ගන්න. ඒක තමයි අනුක්‍රම නිදාන. PCR කියන්නේ ටෙස්ට් එකක්. ඒ කියන්නේ ගුණනය කරලා ඒකේ අපි කරගන්නේ අර අවශ්‍ය අපිට තියෙන හඳුනා ගැනීමට අඩු හරි උදාහරණයක් විදිහට වෛරස් ඒ වගේ රෝගකාරකයක් වගේ හඳුනා ගන්න අපිට ලබා ගන්න සාම්පල් එකේ ගොඩක් පොඩි ප්‍රමාණයක් නම් තියෙන අපි ඒක ගුණනය කරලා වැඩි දියුණු කරගෙන ඒක පොසිටිව්ද නෙගටිව්ද කියලා කියනවා. දැන් ඔය කොරෝනා වලට එහෙම තියෙන PCR කියලා නිරන්තරයෙන් නේද? මිලෝ සයන්ස් කියලා දන්නේ නැති එවුන් ඔක්කොම දැන් කියන PCR කියලා නේ. සයන්ස් කියලා මේ වලවල පාස් නැහැ. ඒ වුණාට PCR එක කියනවා. PCR එක කරලා කියලා. එහෙම. ඊළඟට ක්ලෝනකරණය කියලා කියන්නේ පිටපත් සාදා ගැනීම DNA වලින් පිටපත් සාදා ගැනීම තමයි ක්ලෝනකරණ ක්‍රියාවලිය කියලා කියන්නේ. හරි. ඔන්න ඔය කියන දේවල් ටිකට ඔය දේවල් කරන්නට අපිට අවශ්‍ය වෙනවා සංශුද්ධ DNA. ඒකයි සංශුද්ධ DNA වල භාවිත නැත්නම් ප්‍රයෝජන කියලා අපි මේවා කතා කරන්නේ. හරි. ඊට පස්සේ අපි යන්න ඕනේ මොකද්ද? DNA විසංගමනය කරන පියවර. DNA විසංගමනය කිරීමට තමයි දැන් අපි යන්නේ.
DNA එකක් දැන් අපි හිතමුකෝ මේ ශාකපත්‍රය කියලා. මේ ශාකපත්‍රයේ මට ඕනේ මේකේ තියෙන DNA ටික වෙන් කරගන්න. ආන් ඒ වැඩේට අපි ගමන් කරන්න ඕනේ කොයි මාර්ගයේද කියන එක තමයි මෙතෙන්දී අපි කතා කරන්නේ DNA විසංගමනය කියලා. හරි. ඒකේ තියෙනවා පියවර. එකෙන් එකට පියවර කීපයක් තියෙනවා. ඒකට ඒක ඕගලන්ට අනිවාර්යෙන් එන්න පුළුවන් කෙටසටහනක් විදියට හරි ලියන්න. ඒකට සූදානම් පිටින් ඉන්න. හරි. සියලුම පොයින්ට්ස් ටික ඔයගොල්ලෝ ඇතුළත් කරන්න ඕනේ ඔගේ අවස්ථාවක් ආවොත්. හරි. පළවෙනි එක තමයි මම එක පොයින්ට් ඒ කියන්නේ පියවර එකක් කියවලා ඒක ගමන්ම ඒකේ විස්තර කියනම ඉන්නවා. හරි. සමජාතීයකරණය හෝ සෛල බිඳවීම. සමජාතීයකරණය හෝ නැත්නම් සෛල බිඳවීම. ඒ කියන්නේ මූලිකව අපි කරන්න ඕනේ මේක දැන් ගොඩාක් එක සමහරලාට දැන් ධර්මයේ තියෙනවා වෙන්න පුළුවන් ඊට පස්සේ ඒ වගේ විශාල වශයෙන් මේ සෛල ටික අපි වැහිලා තියෙනවා. අනිත් එක ඒවා එකිනෙකට බැඳිලා. හරි සෛල වික්ටි තියෙනවා නේද? ඒවා ශාක සෛල මේ පත්‍රයක ඔයගොල්ලෝ දන්නවනේ පියුවේ කොහොමද කියලා නේද? ඒවා වික්ටි බැඳිලා තියෙනවා. ඒකට ඒකට ඒකම තියාගෙන අපිට අපේ පරීක්ෂණයක් කරන්න බෑ. DNA වලට ටෙස්ට් එකක් කරා කියලා එතන ප්‍රතිඵල දෙන්නේ නැහැ. එයා ඇතුළේ DNA තිබ්බා කියනවා. මොකද DNA ගොඩක් අභ්‍යන්තරව තමයි තියෙන්නේ. එළියේ නැහැ. ඒතර ඒ අනුව හරි අපි කරන්න ඕනේ මුලින්ම මේ ඇතුලේ තියෙන සෛලයේ දැන් මෙයාගේ සෛල තියෙනවා. පටක වලින් ඇතුලේ පටක ඇතුලේ සෛල තියෙනවා. ඒ සෛල ඇතුලේ තමයි DNA තියෙන්නේ නැස්තිය ඇතුලේ. ඔය තියෙන DNA ටික අපි එළියට ගන්න ඕනේ. හරි ඒක තමයි පළවෙනි එකේදී අපි කරන්නේ. හරි. මූලිකව සමජාතීයකරණය සෛල බිඳවීම කියන කාරණාවල. සාමාන්‍යයෙන් ශූන්‍යස්තිකයෙන් කොහොමද තියෙන්නේ එතකොට? න්‍යෂ්ටි. පටල දෙකකින් ආවරණය වෙලා තියෙන න්‍යෂ්ටි ඇතුලේ තමයි ක්‍රොමැටින් විදිහට DNA තියෙන්නේ. ප්‍රාග්නස්තිකයෙන් ගත්තොත් ප්‍රාග්නස්තිකයෙන් කොහොමද තියෙන්නේ? නියුක්ලියොයිඩ් නේ. නියුක්ලියොයිඩ්. ප්‍රාග්නස්තිකයෙන් න්‍යෂ්ටියක් නැහැ. ප්‍රේයම ඒගොල්ලෝ නියුක්ලියොයිඩ් කියන්නේ ඒ ප්‍රවේශ ද්‍රව්‍ය ටික අන්තර්ගත ප්‍රදේශය. මේ ප්‍රාග්නස්තික සෛලය කියලා ගත්තොත් හරි. ඒ අනුව ඔය විදිහට ඒ ජීවීන් වර්ග දෙකේම මේ DNA මෙහෙම ආවරණය වෙලා සෛලය තුල තමයි පවතින්නේ. දැන් මේ ටික අපි එළියට ගන්න ඕනේ. හරි. ඒකදී අපි කරනවා ජීර්ණය. හරි. සෛලවල බිඳවීම හෝ ජීර්ණය. ජීර්ණය නැත්නම් බිඳවීම. බිඳවීම කියලා කියන්නේ මේක යාන්ත්‍රිකවනේ. ඒ කියන්නේ අපි කරන්නේ අර දැන් මේ ශාක පත්‍රයක වගේ DNA වෙන් කර ගන්න නම් අපිට තියෙනවා මේකට කියනවා මෝටාර් ඇන්ඩ් ටෙස්ටර් කියලා. මෝටාර් නෙවෙයි මෝටාර් ගන්නේ යුද්ධවලදී. මෙන්න මේ වගේ අපිට තියෙනවා අර මේ සිංහල වේද මාතෘකාවෙම අර බේත් කොටන ගන්න නිකන් ඒ වගේ මේ උපකරණ වීදුරු ටිකක් මැටි වලින් වගේ හදපු එකක් මේ වගේ නිකන් අර වංගෙඩියේ මොල් ගහ කියලා කියන්නේ. ඒ වගේ පොඩි හරි වංගෙඩි මොල් ගස් ලොකුවට උසාව යන්න ලැබ්බල. හරි මේ වගේ පොඩි මොකද අපි ශාක පත්‍රයෙන් පොඩි ප්‍රමාණයක් දාන්නේ හරි. ඒකට අදාළ ද්‍රාවණයක් මොකක් හරි දාලා හරි බෆර් එකක් ඒ වගේ සොලියුෂන් එකක් දාලා එතෙන්ට සේලයින් කියලා කියන එහෙම දාලා අපි මොකද කරන්නේ මෙයාව බින්දෙහෙල්ල හොඳට අඹරන්න ඕන හරි අතපය හයිය දෙන කෙනෙක් හොඳට එහෙම හරි මේක තලලා පොඩි කරලා යාන්ත්‍රිකව අපි මේ බින්දෙහෙලීම සිද්ධ කරනවා සමහර වෙලාවට දැන් ඔය ලැබ් වලින්ම කරනකොට ප්‍රායෝගිකව මේකට වැලි ටිකක් ගන්නවා හරි තාගේ රළු වෙන මෙතෙන්ට මේ වැලි ටිකක් දාලා අර ඒතර හොඳට අර රළු විදිහට මේක මේ කැඩිලා බිඳලා යනවානේ මේකත් එක්ක හරි නැත්නම් මේක සුමට පෘෂ්ඨයක් නිසා හරි ඒ වගේ දැන් ඔය විදුමාතුරුවේම ගලේ අමරනවා කියලා කියන්නේ ඒක ටිකක් රළුයි හරි නිකම්ම සිනිදුවට මට ෆිල්ටර් තියෙන එක නෙමෙයි ඔබ දාපු එක නෙමෙයි හරි හරි යනවා ඒක තමයි යාන්ත්‍රිකව බින්ද හෙලන්න පුළුවන් අපිට ඒ පද්ධතිය තියෙන සෛලෝ පට ඊට පස්සේ ජීර්ණය කියලා කියන්නේ සමහර වෙලාවට එන්සයිම් වලින් සෛල විද්‍යාවදී ජීර්ණය කරනවා ඒ කියන්නේ මේ දැන් බැක්ටීරියා වගේ හිතන්න මෝ අපිට පේන්නේ දැන් බැක්ටීරියාවක් ගන්න පුළුවන් නේද? එහෙම තරන්න මේකෙන් තරන්නලා ඒක සාර්ථක නැහැ වැඩි. මොකද යා ගොඩක් කුඩා ජීවීන්. ඒකට ඒගොල්ලන්ට මේ අර මේක තැරෙන්නේ නැතු වුණත් ඉඳ ඉඩකට තියෙනවා. මොකද මේ වුණත් කුඩා පොඩි ගැටද මේක මෙහෙම අපිට පේුණාට සමහර පෘෂ්ඨයක් විදියට හරි. ඒතර අපිට කියන්නේ මේක තැරිලා යනවානේ මේ
පෘෂ්ඨයට වැදුනම කියනවා මේක අන්වීක්ෂණය බලවත් වගේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට පේනවා. ඒතර බැක්ටීරියාව වගේ ඕන තරම් ඒගොල්ලන්ට ඉන්න පුළුවන්. එයාලා බිම අදින පෘෂ්ඨය ගොඩක් අඩුයි. හරි. ඒතර ඒ නිසා බැක්ටීරියාව වගේ මේ විදිහට විනාශ වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒතර ඒ වගේ බැක්ටීරියාව වගේ අපිට DNA බලන්න ඕන අපි කරන්නේ එන්සයිම් භාවිත කරනවා. උදාහරණයක් විදිහට ලයිසෝසයිම්. ලයිසෝසයිම් වගේ එන්සයිම් භාවිත කරලා අපි බැක්ටීරියාවගේ සෛල පිටි බිඳ එලලා එයාගේ තියෙන DNA ටික එළියට ලබා ගන්න කටයුතු කරනවා. හරි. ඒතර ඒ අනුව තමයි ඔය සමජාතීකරණය හෝ බිඳීම කියන එක සිද්ධ කරන්නේ. හරි. ඒතර ඒකදී අපි ආපහු කියනවා මේකෙදි මේ කරන්නේ. හරි. මේ ජීර්ණය සහ බිඳීම කියන කාර්යයන් අපි කරනවා. ඇඹරීම. ග්‍රයින්ඩින් හරි. ග්‍රයින්ඩ් කරනවා. මේ කරන්නේ ඇඹරීම තමයි. ඇඹරීම ඊළඟට සහ සමජාතීයකරණය. මේ සමජාතීයකරණය කියන එක ඔයගොල්ලෝ අහලා ඇති සමහර විට අර මේ අපි ඔය කතා කරා අර ආහාර මාර්ග කතා කරනකොට ලිපිඩ වල හරිද ලිපිඩ ගෝලිකා අපිට එන්නේ දැන් ආහාරයක් එක අපි ලිපිඩ ලබා ගත්තාම ඒවා එන්නේ ගෝලිකා කියන්නේ ලොකු ගෝලිකා විදිහට තමයි ලිපිඩ එන්නේ. හරි. මේ ලොකු ගෝලිකා අපේ දේහය තුළට අර පිත්ලවන කියලා එහෙම කියන්නේ. පිත්ලවන වලින් කරන කාර්යයක් තමයි මේ ලොකු ගෝලිකා මොනවා බවට පත් කරනවද? කුඩා මෙහෙම ගෝලිකා බවට පත් කරනවා. ඒතර ඒ අවශෝෂණය පහසු වෙනවා. මෙන්න මේ වගේ. ඒතර මේකට අපිට කියන්න පුළුවන් සමජාතීකරණය කියලා. හරි. සමජාතීකරණය. හරි. ඒ වගේම ක්‍රියාවලියක් මෙතනත් වෙන්නේ. ඒ අපි ලොකුවට තියෙන සෛල කොටස් අපි මොකද කරන්නේ මේ ඇඹරීම හා සමජාතීකරණය කියන්නේ ලොකුවට තියෙන සෛල කොටස් අපි පොඩි පොඩි කොටස් වලට කඩනවා. හරි ඒක ලොකුවට හිතන්න ඕනේ නැහැ සමජාතීකරණය කියන්නේ ඒකයි. මේ කොටස් ටික තමයි ඔය පළවෙනි පියවරට තියෙන්නේ. කියන්නේ මේකේ ජීර්ණය සහ බිඳහැලීම අපි කරනවා. ඒක යාන්ත්‍රිකව සිද්ධ කරන්න පුළුවන් බිඳහැලීම. ජීර්ණය කරන්නේ ගොඩක් වෙලාවට එන්සයිම් වගේ භාවිත කරනවා. බැක්ටීරියා වගේ DNA ටික ලබා ගන්න විසංගමනය කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒකට ලයිසෝසයිම් වගේ එන්සයිම් වල භාවිත කරන්න පුළුවන්. එයාගේ සෛල පිටිය බිඳෙනවා. ඊට පස්සේ ඊට අමතරව ඇඹරීම හා සමජාතීකරණයෙන් ජීර්ණය හා බිඳහැලීම සිද්ධ කරනවා. ප්‍රධාන වශයෙන්ම බිඳහැලීම කියන කාර්යය ජීර්ණය කරන එන්සයිම් වලින්. ඒ කාර්ය දෙක ඒ දේවල් ටික තමයි අපි මේ පළවෙනි පියවරට අදාළව දැනගන්න ඕන. හරි. ඊළඟ දෙවෙනි පියවර. හරි. දැන් ඒක තොරතුරු ටික මම අයින් කරනවා. ඔයගොල්ලන්ට පුළුවන් පොයින්ට්ස් ටික හදාගන්න. ඒ අවශ්‍ය කරන පොයින්ට්ස් ටික තමයි මම මේ බෝඩ් එකට ගොඩක් වෙලාවට දාන්නේ. ඔයගොල්ලෝ මේ පොයින්ට්ස් ටික හරි ලියනවා නම් විභාගෙදී 95%ක්ම එතන කවර් වෙනවා. මම මුලින් ඉඳලම මේ YouTube ක්ලාස් එකේ කරා යන්නේ එහෙම. හරි. මේක නිකම්ම ඔය මට ඉතින් දෙයක් කියලා නිකන් ෂේප් කරගන්නව නෙමෙයි. ගොඩක් මේක ඔයගොල්ලන් රෙඩි වෙලා ඒ කියන්නේ මේ කොහොමද ප්‍රශ්නයකට ඔයගොල්ලන්ව යොමු කරන්න කියන එකයි මෙතනදී ප්‍රධානම අරමුණ. මොකද ඔන්ලයින් ක්ලාස් එක අර පන්ති වගේ අපිට හමු වීමක් එහෙම වෙන්නේ නැහැ. නමුත් මේ වෙද්දී දැන් පන්තියක් කරාටත් වැඩි ළමයි සෑහෙන ප්‍රමාණයක් ඒකෙන් ප්‍රයෝජන ලබලා තියෙනවා කියලා පේනවා. හරි. හොඳයි. දෙවෙනි පියවර තමයි DNA නිෂේධනය. DNA හරි. ඒක සාමාන්‍ය මේක දාන්න නැතුව මෙහෙම දාන්න එක. ඒස් නිෂේධනය. මේ මොකක්ද කියන්නේ? මේ DNAs කියන්නේ මොනවද? DNAs. එකටම ගියා ගන්න තාලෙට නේ. පැටලුවොත් ගියා ගන්න බැහැ. DNAs නෙමෙයි DNAs. DNAs කියන්නේ එක වෙන විදිහකින් අපි දිගනමක් ලියුවොත් deoxyribonuclease. ඒක දිග වැඩිම තමයි අපි එහෙම කියන්නේ. deoxyribonuclease. මේ නියුක්ලියස් කියලා කියපුවම ඕගොල්ලෝ දන්නවා. හරි. amylase, protease එහෙම කියලා අපි නම් කරන්නේ මේක එන්සයිම් එකක් නේ. AS කියලා කියන්නේ එන්සයිම් වලට. ඒතර එන්සයිම් එකක් කියපුවම ඒකේ නම දිහා බලපුවම තේරෙනවා කවුද මේකෙන් ජීර්ණය කරන්නේ? DNA. නියුක්ලියස් එන්සයිම් වගේ නියුක්ලික් අම්ල තමයි ජීර්ණය කරන්නේ. යනවා deoxyribonuclease මගින් DNA ජීර්ණය කරනවා. එහෙනම් මොනවා කරනවද? DNA මොනවටපත් කරනවද? මෙයා මගින් deoxy හරිද? deoxyribonucleotide. ඒ කියන්නේ මේවා.
මෙන්න මේ බවට DNA අණුව පත් කරනවා. මේක මෙයා කරන්නේ මොකද්ද මේ නිෂේධනය කියලා කතාවක් අපි පියවර එක බවට ගන්නේ. මෙහෙම දෙයක් වෙනවා. දැන් අපි මෙතෙන්දි සෛලය නිදෙනවානේ. ඒතර ඒ සෛලය තුල තියෙන මේ DNAs කියන ඒවා නිදහස් වෙන්න පුළුවන්. සෛලය තුල කොහෙන්ද DNA? මේ සෛලය තුල තියෙනවා. හරි සෛලය තුල DNAs වලට විතර නෙමෙයි අනිත් එන්සයිම හැම එකක්ම වගේ සෛලය තුල නිෂ්පාදනය. මොකද එයාගේ විවිධ ක්‍රියාවලිය වලට ඒවා බිඳවීම කාර්යයක් කරගන්න අවශ්‍යයි. හරි. ඒතර ඒ නිසා මේ එන්සයිම සෛලය තුල නිරන්තරයෙන් ගෙවසෙනවා. ඒතර අපි මෙහෙම මොකක් හරි හරිද අවය පටකයක් ඒ වගේ දෙයක් තලලා හරි මේ වගේ ශාපත්‍යයක් තලලා ජීර්ණය කරලා අඹරලා හරිද ඒකේ ගත්තයින් පස්සේ ඒකේ DNA ටික එළියට ගන්න බලාගෙන තමයි අපි කරන්නේ. නමුත් අනිත් හැම දෙයක්ම ඒකෙන් ඒ ඔස්සේ සෛලයෙන් පිටට නිදහස් වෙනවානේ. ඒතර ඒක නිදහස් වෙන්න පුළුවන් එක තමයි මෙන්න මේක. ඩිऑක්සිරයිබෝ නියුක්ලියස් නැත්නම් DNAs කියන එන්සයිම්. එයා නිදහස් වුණොත් මොකද වෙන්නේ? අර එළියට ආපු DNA ටික එයා ඊට පස්සේ ජීර්ණය කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපිට ඉතුරු වෙන අන්තිමේ මෙන්න මේ වගේ කට්ටිය. ඒ නිසා අපි අර පළවෙනි පියවර කරපු ගමන් ඊළඟ DNAs නිෂේධනය කරන්න අවශ්‍ය කරන මොනවා හරි කරන්න ඕන වැඩ පිළිවෙල. ඒකදී අපි කරනවා මේ ඩිऑක්සිරයිබෝ නියුක්ලියස් වලට අවශ්‍යයි සමහරක් වෙලාවට අයන. උදාහරණයක් විදිහට කැල්සියම් 2+ වගේ අයනත් එක්ක. එහෙනම් එයා මොන වගේ කෙනෙක්ද? එන්සයිම් ගැන ඉගෙන ගන්න තියෙනවා නම් ඔයගොල්ලෝ දන්නවා. සහසාධක අවශ්‍ය වෙන එන්සයිමයක් තමයි ඩිऑක්සිරයිබෝ නියුක්ලියස් කියන්නේ. ඒතර එහෙනම් අපි කරන්නේ මෙන්න මේ වගේ කට්ටිය අයින් කරනවා අදාළ අපේ පද්ධතිය. එයාලව ඉවත් කරනවා. ඉවත් කරන්නේ මොනවද දාලාද? මෙන්න මේ නකරීය කාර්ය. ඒ කියන්නේ මේ සමහරක් කට්ටිය ඉන්නවා රසායනික විද්‍යාවේ ඔය වගේ අයන වර්ගෙම අලෝගන එයාලා බැහැර කරනවා පද්ධතිය. මෙන්න මේ මෙව නමක් කියනවා ඉංග්‍රීසි නම කීලේට්ස්. හරි නක්කරීය සිංහලෙන් කියන්නේ නක්කරීය කාරක කියලා. හරි මේ වගේ කට්ටියක් ඉන්නවා. මේගොල්ලෝ මොකද කරන්නේ? අයන වර්ග එහෙම ඒගොල්ලෝ වටේ පිටේ තියෙන අයන වර්ග ටික ඔක්කොම යන ලබා ගන්නවා. මේ කීලේට් එක කියලා කිව්වොත් මේ පිටෙන්ද Ca2+ හරි. ඔන්න Ca2+ එක මෙයා ලබා ගන්නවා. ලබාගෙන එයා කොහට හරි තැම්පත් කරනවා. එතකොට මොකද වෙන්නේ? පද්ධතියේ තියෙන අර මේ අයනේ නැතුව යනවා. මේ අයනේ නැතුව ඩිऑක්සිරයිබෝ නියුක්ලියස් වැඩ කරන්නේ නැහැ. ඒතකොට අපේ අරමුණ ඉෂ්ට වෙනවා. ඒතකොට ඒ පියවරක් අපි කරන්න ඕනේ අර මුලින්ම කරාට පස්සේ. ඒ කියන්නේ ඉන්දිය වල පස්සේ. හරි. ඊළඟ තුන්වෙනි පියවර. දැන් මේක පියවර දෙකක්. තුන්වෙනි එක DNAs. තුන්වෙනි පියවර නියුක්ලියෝ ප්‍රෝටීන සංකීර්ණ විഘടනය. නියුක්ලියෝ ප්‍රෝටීන සංකීර්ණ මොනවාද විഘടනය. කියන ඕන දන්නවා දැන් DNA ඔක්කොමත් හරි දැන් සමුදායීකරණය කළා බින්දෙල්ලුවා බින්දෙල්ලා DNA ටික එළියට ආවා ඊට පස්සේ මොකද කරන්නේ DNAs ඇවිල්ලා තියෙනවා නම් ඒක අපි නිෂේධනය කරා ඊළඟට ඔයගොල්ලෝ දන්නවා DNA කොහොමද තියෙන්නේ මෙහෙම නිකන් තනි දාමයක් විදිහට නෙමෙයි තියෙන්නේ මෙයා ක්‍රොමැටින් විදිහට මෙන්න මේ වගේ මොනවාක් වටාද ප්‍රෝටීන ගෝලික අයවට අපි කියනවා මොන ප්‍රෝටීන කියලාද හිස්ටෝන ප්‍රෝටීන ගෝලිකාවට ඇතිලා තමයි DNA දාමය මේ විදිහට තියෙන්නේ ඒ අනුව අපි ඊළඟට කරන්න ඕනේ ඒ ප්‍රෝටීන සංයෝග බිඳෙලන්න ඕනේ. මොකද ප්‍රෝටීන තිබුණොත් ඒවත් අපේ පරීක්ෂණ වලට මූව් වෙන්න පුළුවන්. ඒතකොට ඒවා කියාගන්නත් බෑ. නිසා ඒවා බිඳෙලීම ඊළඟට අපි කරනවා. ප්‍රධාන වශයෙන්ම මොනවද? ප්‍රෝටීන සංකීර්ණ විඝටනයට මෙන්න මේවා දානවා. SDS. එහෙම නැත්නම් ෆීනෝල් ආයේ enzyme proteolytic enzyme භාවිතයෙන් මොනවද කරනවද අපි DNA ප්‍රෝටීන අතර තියෙන මේ වගේ අන්තරය ටික බෙදලා දානවා මේ SDS කියලා කියන්නේ ශාලක හරි ඒකේ දිග නමක් තියෙනවා නම් ඩිටර්ජන්ට් කියලා කියන්නේ
ඉංග්‍රීසි ටර්ම් එකේ ශාලකවල ඊට පස්සේ පීනෝල් කියන්නේ කාබනික ද්‍රාවකයක්. ඕගනික් එකක් නෙමෙයි. ප්‍රෝටියලිටික් එන්සයිම් වලින් කරන්නේ එන්සයිම ජීර්ණය කරන එක. සෝරි එන්සයිම ප්‍රෝටීන මොනවද? එතකොට ඔයගොල්ලන්ට මතක ඇති ප්‍රෝටීන් වල තිබුණා අර දෙවෙනි පාඩමේ ගුණාහානි වීම දුක්ස්වභාවීකරණය කියලා එකක්. ඒකෙදි කතා වුණා ශාලකෝ කාබනික ද්‍රාවක මගින් මොනවා වෙනවා කියලාද දුක්ස්වභාවීකරණය වෙනවා කියලා. ඒතර මේ පාවිච්චි කරලා තියෙන්නේ ඒ නිසා. ඕකේ මේ SDS කියන්නේ සෝඩියම් ඩොක්සයිඩ් හරි සෝඩියම් ඩොක්සයිඩ් සල්ෆේට් කියන එක. ඒක නම් අවශ්‍ය නැහැ නිකන් SDS කියලා දැනගත්තාම ඇති. හරි. ප්‍රධාන වශයෙන් ඒක තමයි නියුක්ලියෝප්‍රෝටීන සංකීර්ණ විඝටනය කරන්නේ. ඊළඟට හතරවෙනි පියවර විදිහට අපි කියනවා අපවිත්‍ර කාරක ඉවත් කිරීම. අපවිත්‍ර කාරක ඉවත් කිරීම. ඒ කියන්නේ මෙහෙමයි දැන් DNA අපි එළියට ගත්තයින් පස්සේ ඒකේ විවිධ දේවල් වලින් අපවිත්‍ර වෙලා තියෙන පුළුවන් තවදුරටත්. හයි සෛල වලින් කැඩිලා ගිය කොටස්, ඉන්ද්‍රියකා වලින් කැඩිලා ගිය කොටස්. ඒ වගේ අර දැන් මෙතන මේ නිකන් හරිද? මෙහෙම තලලා ඩ්‍රයිව් කරලා ගත්තයින් පස්සේ ඉතින් මේකේ ඔක්කොම තියෙනවා. තවදුරටත් හරි. ඒතර ඒකේ අපි මොකද කරන්නේ? ෆිල්ටර් කරනවා. ඒතකොට හරිනේ. හොඳ නිකන් මේ කුණියේ කියලා ෆිල්ටර් කරන්නේ නැහැ. නිකන් හොඳ දෙනා කඩලාස්සේ හොඳට පාවිච්චි කරලා ඒ කියන්නේ ෆිල්ටර් වෙන්න ඕනේ. හරි. නිකන් රෙදි කැලලක තියලා ෆිල්ටර් කරලා හරියන්නේ නැහැ. මේකට අපි ලබාගත් අර මුලින්ම මෙහෙම ගත්තක් වාදනයක මේක හදාගෙන හරි මම හදාගත්තනේ අර මගේ වගේ ඩෙමෝල් ගායි වගේ කියලා. ඒතර ඒකෙන් හදාගත් ද්‍රාවණය මොකද කරන්නේ? එළිම මේකට මෙහෙම පක් කරනවා. හරි. එතකොට මේ ඒ නියමිත පරිදි ඒක පෙරීම සිද්ධ වෙන්න ඕනේ. එතකොට එතනින් අපිට පුළුවන් අපවිත්‍ර කාරක ටික ඉවත් කරලා තවදුරටත් මේ DNA ටික ලබා ගන්න. අවසානයේදී DNA අවක්ෂේපණය කියන ක්‍රියාවලිය. DNA අවක්ෂේපණය කරගන්න ඕනේ. ඒකද මෙහෙමයි කරන්නේ. අවක්ෂේපණය කරගන්න අපි දානවා එතනෝල්. නිකන් එතනෝල් නෙමෙයි දාන්නේ. සෙල්සියස් 0.1 පවතින එතනෝල්. ඒ කියන්නේ ශීත. හරි ශීත කරපු එතනෝල් දානවා. මොකේද? දැන් මේවා අපි ලබා ගන්න මේ වගේ නලයකට පරීක්ෂණයකට ලබා ගත්තා කියන්නේ. මේකට අපි දානවා මේ වගේ එතනෝල්. ඒතකොට එතනෝල් වල අපිට පේනවා එක්තරා ප්‍රදේශයක මෙන්න මේ වගේ සුදු පාට පටියක් විදිහට වෙන් වෙලා තියෙනවා. හරියට ඔය ක්‍රියාවල් ටික අපි කරා නම් ඔය ක්‍රියාවල් ටික හරියටම අපි කළා නම් මේවා ලේසි නෑ හරියටම කරන එක. හරි මේ විදිහට පටියක් විදිහට දකින්න පුළුවන් අපිට සුදු පාට අවර්ණ පටියක් විදිහට වෙනම දකින්න පුළුවන් වෙනවා මේ පද්ධතිය. එතනවල එතුණයින් පස්සේ ඒක අපි ඒ තමයි DNA. හරි ඒ තමයි DNA. හැබැයි මෙතෙන්දී RNA තව තියෙන්න පුළුවන්. හරි RNA කොටසක් තියෙන්න පුළුවන්. DNA එක RNA තියෙනවනේ ඇස්ටි තුලමයි තියෙන්නේ. දැන් මේ ක්‍රියාවලිය ටිකෙන් මොනවා වෙනවද? RNA තවදුරටත් පවතින්න පුළුවන්. මොකද හැම දෙයක්ම අපි කරාට දැන් RNA කියන්නේ නියුක්ලික් අම්ලයක්නේ. එයාටත් DNA වල ගුණ ගොඩක් දුරට තියෙනවා. ඒතර ඒ අනුව අර ක්‍රියාවලිය එකකින්වත් එයා අයින් වෙන්නේ නැති වෙන්න පුළුවන්. හරි. ඒතර ඒ තියෙන RNA ප්‍රමාණය ඉවත් කරන්න අපි නැවත මොකද කරන්නේ? බෆර් එක නැත්නම් ස්වාරක්ෂකයක දිය කරනවා. ස්වාරක්ෂකයක දිය කරනවා. ඒතර ඒකෙදි ස්වාරක්ෂකයට අපි එකතු කරන්න ඕනේ RNAs. RNAs. DNAs නෑ RNAs තියෙන ස්වාරක්ෂකයේ දී කරපුවම මොකද වෙන්නේ? RNA ටික නියුක්ලියෝටයිඩ් පත් වෙලා එයාගේ බලපෑමක් නැතුව යනවා. එතනින් අන්න අපිට එනවා මොන DNAද? සංශුද්ධ DNA. ඔන්න දැන් සංශුද්ධ DNA ටික ආවා. දැන් මේකත් එක්ක අපේ ක්‍රියාවලිය කරගන්න යන්නයි තියෙන්නේ. හරි. ඔන්න ඒ පියවර ටික හොඳට දැන් පියවර ටික මතක් කරගන්න. මොකද්ද මූලික පියවර ටික? සමජාතීයකරණය එහෙම නැත්නම් සෛල බිඳේලීම, ඊට පස්සේ DNA සංශ්ලේෂණය, නියුක්ලියෝප්‍රෝටීන සංකීර්ණ විඝටනය, හරි හිස්ටෝන් ප්‍රෝටීන් එක්ක ඇදලා තියෙන සංකීර්ණ විඝටනය, ඊළඟට අපවිත්‍රකාරක තවදුරටත් ඉවත් කිරීම සහ අවසානයේ DNA අවක්ෂේපය. ඒතර ඔන්න ඔය කියන පියවර පහ යටතේ අපිට ලබා ගන්න පුළුවන් මොන DNAද? සංශුද්ධ DNA. හරි.
ඔක කෙලින්ම කෙටිසටහනක් විදිහට එන්න පුළුවන්. මේකේ පොයින්ට්ස් 25ක් 30ක් පමණ අපිට ගන්න පුළුවන්. හරි. මම ආරම්භ පෙන්නන්නම් papers පන්ස්පේස් කරලා papers අපි කරගෙන යනවා. දැනට කරලා තියෙනවා කීපයක්. ජොයින් වෙන්න නැති අය ඉක්මනට ඒකට සහභාගී වෙලා මොකද මුල් කාලේ ඔකට සහභාගී වෙන්න මොකද ඒකේ 12 ශ්‍රේණිය දරන papers කියලා තමයි මුලින් කරන්නේ. ඒක දෙගොල්ලන්ට හොඳයි. 13 ශ්‍රේණිය එකක් කියලා කියතුවක් වෙන්නේ නැහැ. මොකද යාට 12 ටික කොහොමද ඉවරයි. හරි. ඒ නිසා paper කියලා කියන්නේ හොඳයි. හරි. ඊට පස්සේ දැන් ඒ DNA විසංගමනය කියන කොටස හරි. ඊට පස්සේ අපි ඊළඟට කතා කරනවා එන්සයිම්. ඊළඟ මේ මාතෘකාව නේද? පොඩි මාතෘකාවක් එන්සයිම්. ඒකේ පළවෙනි එන්සයිම් එක තමයි සීමා එන්ඩෝනියුක්ලියස්. සීමා එන්ඩෝනියුක්ලියස් කියන එන්සයිම්. හරි. මේ එන්සයිම් වලින් තමයි අපි අර මුලින්ම කතා කරපු කැපීමේ කාර්යය සිදු කරන්නේ. ඒ කියන්නේ දැන් අපි අපේ තියෙන DNA කොටසක් තව කෙනෙකුට දෙන්න නම් කපන්න ඕන තැන් දෙකකින්. හරි. එකක් අපේ DNA දාමය. අපේ මෙහෙම තියෙන DNA දාමයත් අපි යම් තැන් දෙකකින් අපි කපා ගන්න ඕනේ. මෙතන කියලා හිතන්න. ඒ එන්සයිම් භාවිතා කරලම අපිට අවශ්‍ය වෙනවා E. coli හරි බැක්ටීරියාවකගේ හරිද යම් කිසි තැන් දෙකකින් කපා ගන්න. මම මේ කියුවේ කපා ගන්න ඕන තැන කියලා හිතුවා. මෙන්න මේ දෙක කරන්නේ කවුද? සීමා එන්ඩෝනියුක්ලියස්. ඒකට අපි කියනවා restriction එන්ඩෝනියුක්ලියස් කියලා. හරිද? සීමා එන්ඩෝනියුක්ලියස් එන්සයිම්. එතන මේගොල්ලෝ කරන්නේ එක්තරා විශිෂ්ට අනුක්‍රමයක් හඳුනාගෙන නම් කිසි DNA අණුවක තියෙන එක්තරා විශිෂ්ට අනුක්‍රමයක් හඳුනාගෙන ඒ තැනින්ම ඒ කියන්නේ අපිට අවශ්‍ය අනුක්‍රමය මෙතන නම් මෙහෙම දිගටම අනුක්‍රමය තියෙනකොට අපිට ඕනේ තැන මම කියන්නම් මෙතන ඉඳලා මෙතෙන්ට කියලා. හරිද? මේ ටික කියන අනුක්‍රමය. ඒතර එයා සමහරවිට හරියටම මෙතනින් කපන්නත් පුළුවන්. ඒ කියන්නේ මෙන්න මෙතන. දාමය මෙතනිනුයි කපන්නත් පුළුවන්. සමහරක් සීමා එන්ඩෝනියුක්ලියස් කට්ටිය මේ විදිහට කපනවා. සමහරක් අය තව නිකන් නියුක්ලියෝටයිඩ් එකක් එකතු වෙන විදිහට එහෙමත් කපන අය ඉන්නවා. ඒක ලොකු බලපෑමක් නෑ. මොකද මෙයාගේ කාර්යයක් නෑ. මෙයාට තව කොටස් ටිකක් තියෙන්න ඕනේ. එයාගේ ඥානයක් වුණා. හරිද? මෙයා ඥානයකට මේ තොරතුරු සපයන කෙනෙක් වෙන්නත් පුළුවන්. හැබැයි ඒ වුණත් එයාට තව එයාගේ කට්ටිය ඉන්න එපායි. හරිද? මෙතනින් කපුවා කියලා එයාගේ ලොකුට කාර්යයක් වෙනුම් කරන්නේ මේ කට්ටියට ගැටලුවක් නැතුව ඒ අදාළ අනෙකුත් ප්‍රතිසංයෝජිත කාරකයට ගිහිල්ලා ඒ ක්‍රියාවලිය කරන්න පුළුවන්. හරි. මොකද දැන් සීමා එන්ඩෝනියුක්ලියස් කියපුවම එක වර්ගයක් නෙමෙයි වර්ග ගණනාවක් තියෙනවා. අපිට අවශ්‍ය තැනින් DNA දාමය කපා ගන්න හරිද? අපිට ඒ එකිනෙකට වෙනස් වර්ගයේ සීමා එන්ඩෝනියුක්ලියස් වර්ග පාවිච්චි කරන්න වෙනවා. ඒත් එයා මොකද කරන්නේ? විශිෂ්ට අනුක්‍රමයක් අසලින් හෝ අපි එමය කියන්නේ හරි. අනුක්‍රමයේ අසලින්. අනුක්‍රමයේ කෙලින්ම අනුක්‍රමයේ හෝ නැත්නම් අනුක්‍රමයේ අසලින් කැපීම සිද්ධ කරනවා. මේ කපන ස්ථානය අපි කියනවා සීමා ස්ථානය. එහෙම නැත්නම් ඡේදක ස්ථානය. හරි. සීමා ස්ථානය එහෙම නැත්නම් ඡේදක ස්ථානය. ඒක මේ DNA අණුව ගත්තොත් මේ ඡේදක ස්ථාන තමයි මම ඉලි කරලා තියෙන්නේ. මේ හරියටම කපනවා නම් මෙන්න ඡේදක ස්ථාන දෙක. අසලින් කපනවා නම් මේ තියෙන ඡේදක ස්ථාන දෙක. හරි. ඒතර ඒවා අපි කියනවා ඒ කපන තැනට ඡේදක ස්ථානය නැත්නම් සීමා ස්ථානය කියලා. ඒත් බහුලව භාවිත කරන එකක් තමයි සීමා එන්ඩෝනියුක්ලියස් විදියට EcoRI කියන මෙන්න මේ එන්ඩෝනියුක්ලියස් එන්සයිම්. මේක අපි ලබා ගන්න කාගෙන්ද? E. coli. මෙයාගෙන් තමයි ලබා ගන්න. හරි. ඒතර එයාගෙන් ලබා ගත්තාම අපිට පුළුවන් එයාගේ දාමය මේ වගේ තැනකින් කපන්නත් ඒ වගේම අපිට අවශ්‍ය කරන අපේ DNA දාමය හරියටම එයා ඒ අදාළ තැනින් ඒ ඥානය කපා ගන්න පුළුවන් වෙනවා මේ එන්සයිම් එකෙන්. EcoRI. මොකද E. coli මේ ගොඩක් වෙලාවට අපි ඔය ඥාන තාක්ෂණ යොදා ගන්න ජීවියෙක් විදිහට සලකන්නේ. එයා පහසුයි යොදා ගන්න. ඒ නිසා එයාව යොදා ගන්නවා හැම එකටම. ඒතර එයා නිකන් අපිටම නිර්මාණය අපේ වැඩ කරගන්න නිර්මාණය කරපු වැඩ කරන්නේ වගේ. හරි. එයා මොනවද කියනවද දන්නේ නැහැ.
ඊට පස්සේ මේ තමයි දැන් ඒකට මේ එන්සයිම් එක කරන්නේ මොකද්ද කියන එක ඕනේ. ඊට පස්සේ සීමා ස්ථාන, ඡේදක ස්ථානය කියන අපි කපන තැනට ඒක ඒ වගේම උදාහරණයක් එකක් හරි ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. මේකට උදාහරණය E4R. ඊළඟ එන්සයිම් එක තමයි ලයිගේස්. මොනවද? මේක අහලා තියෙනවා. DNA ප්‍රතිවර්තය එහෙම අපි අහුවේ. DNA ligase. දෙවෙනි එක DNA ligase. අර ප්‍රතිවර්තනයෙන් පස්සේ DNA ඛණ්ඩවල එකතු කිරීම සිද්ධ කරේ ligase නේ. හරි. එතකොට ඒ අණුව එයා හරි ligase. මෙයා මොකද කරන්නේ? දැන් අර විදිහට තියෙනවා. ඔන්න දැන් බැක්ටීරියාව ඉන්නවා මෙහෙම බැක්ටීරියා DNA එක මෙතනින් කපලා තියෙන්නේ. දැන් අපේ DNA එකේ කපපු කොටසත් අපි ගමු මෙතෙන්ට ආවා කියලා දැන්. මෙතෙන්ට ආවා. ඔන්න එයා. හරි. දැන් මොනව කරන්න ඕනේද? මෙතෙන්ට මෙයාව සම්බන්ධ කරන්න ඕනේ. නිකන් ඕම තිබිලා හරියන්නේ නැහැ. නිකන් අපි දාලා තිබ්බොත් මෙහෙම තියෙන එකයි වෙන්නේ. මෙයා පැත්තකින්දී මෙයා පැත්තකින්දී. එහෙම මෙයාට මොනව කරන්න බැයිද? එයාගේ කාර්ය කරන්න බෑ. දැන් මේ ඉන්න බැක්ටීරියා විතරයි. මේකේ අපේ දාපු DNA ගැලවිසන් තියෙනවා. මෙයා මෙතන ඉන්නවා. එහෙම හරියන්නේ නැහැ. අපි මොකද කරන්න ඕනේ? මෙතන එකතු කරන්න ඕනේ. හරි? සංවේදනය කරන්න, ප්‍රතිසංවේදනය කරන්න ඕනේ. අන්න ඒකට තමයි කවුරු පාවිච්චි කරන්නේ ලයිගේස්. එයා ඉන්න තැනක මේ දෙන්න මෙහෙම ඉන්නේ මේ දෙන්න බැඳෙනවා. බැඳෙන්නේ මොනවද? ෆොස්ෆෝ ඩයිඑස්ටර් බන්ධන වලින්. ඉතින් හරියනේ. DNA දාම දෙක දෙපැත්තෙන් බැඳෙන්නේ ෆොස්ෆෝ ඩයිඑස්ටර් බන්ධන. එහෙම බැඳෙන්නේ පාරයි. බන්ධන. හරි. ඔය තමයි ඒකට කියන්නේ උදාහරණයක් විදිහට මේක පාවිච්චි කරනවා T4 DNA ligase. T4 DNA ligase. මෙයා ගන්නේ T4 බැක්ටීරියා භක්ෂක වෛරසය. බැක්ටීරියා භක්ෂක T4 බැක්ටීරියා භක්ෂක වෛරසයෙන් තමයි මේ එන්සයිම් එක ලබා ගැනීම සිදු කරන්නේ DNA ligase. හරිද? කරන්නේ මොකද්ද? DNA කොටස් එකිනෙක සම්බන්ධ කිරීම මොනවායින්ද? ෆොස්ෆෝඩයිස්ටර් බන්ධන වලින්. ප්‍රධාන වශයෙන් උදාහරණය T4 DNA ligase ලබා ගන්න මෙන්න මේ වෛරස් එක බැක්ටීරියා භක්ෂක. හරි. ඊට පස්සේ ඊළඟ එන්සයිම් එක ligase හරි 3 මොනවායින්ද? DNA polymerase. මේවත් අපිට හම්බුණා ප්‍රතිවර්තයේදී polymerase මොකද කරේ? අච්චු දාමය නේ. අච්චු දාමය මෙහෙම තියෙනවා නම් අච්චු දාමයට මොනවද කරමින්ද? deoxyribonucleotide. අච්චු දාමයට deoxyribonucleotide එකතු කරමින් ෆොස්ෆෝඩයිස්ටර් බන්ධන වලින් බඳවමින් නව DNA දාමයක් සංශ්ලේෂණය කරන එක තමයි කාගේ කාර්යද? DNA polymerase එන්සයිම් එකේ කාර්යභාරය වෙන්නේ. නව DNA දාමයක් සංශ්ලේෂණය කිරීම. මෙයාට තිබුණ ප්‍රශ්නයක් තමයි අර දැනට පවතිනනේ. දැනට පවතින දාමයක් තමයි මෙයා ක්‍රියා කරන්නේ. ඒක මෙයාට තිබුණ පොඩි ප්‍රශ්නයක්. එයාට අලුතින්ම දාමයක් හදන්න ආරම්භ කරන්න බෑ. දැනට පවතින දාමයකම ඉදිරියක් විදිහට තමයි එයාට ඒක දැන දාමයක් තියෙන්න ඕන පොඩි කැලලක්. ඒකනේ අර RNA polymerase ලෙවල්ලා පොඩි කැලලක් හදන්න ඕනේ නේද? හරි. ඒ අනුව ඒ කොහොම හරි එයා නව දාමය සංශ්ලේෂණය කරනවා 5 to 3 දිශාවකනේ. 5 to 3. මේවා දැන් දන්න නිසා ඒවා අමුතුවෙන් විස්තර කරන්න දෙයක් නැහැ. කීපවතාවකම විස්තර කරලා තියෙනවා මේ වීඩියෝ සීරීස් එක තුලත්. හරි. ඒක පොඩ්ඩක් බලන්න DNA ප්‍රතිවර්තයේම ගිහිල්ලා බලන්න බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මේ ක්‍රියාවලිය මොනවද කියලා මම විස්තර කරලා තියෙනවා. හරි. ඊට පස්සේ මේකදී ගොඩක් වෙලාවට භාවිත කරන උදාහරණය තමයි Taq polymerase. Taq DNA polymerase. හරි. Taq DNA polymerase මේක අපි ලබා ගන්න කාගෙන්ද? Thermus aquaticus කියන බැක්ටීරියාව. Thermus aquaticus. මෙයාගේ ලබා ගන්න මේ Taq DNA polymerase වල විශේෂත්වයක් තියෙනවා. මේක උණුසුම් වීමට ප්‍රතිරෝධී. ඒ කියන්නේ මේ බැක්ටීරියාව අර ආන්තික
උෂ්ණාදී කලාප වල ඉන්න කෙනෙක්. හරි. එතකොට මෙයාගේ මේ DNA පොලිමරේස් එකේ ප්‍රසස්ත උෂ්ණත්වය වෙනවා 70 සෙල්සියස් වඩා වැඩි වෙනවා. හරිද? 70ට වඩා වැඩි එයාට පුළුවන් එයාගේ ප්‍රසස්තත්වය පෙන්වන්න. ඒතකොට ඒ අනුව අපේ මේ DNA පරීක්ෂණ වලට උදාහරණයක් විදිහට PCR වල අපිට නිරන්තරයෙන් සිද්ධ වෙනවා වැඩි උෂ්ණත්ව භාවිත කරනවා. ඒතර වැඩි උෂ්ණත්ව භාවිත කිරීමේදී ගැටලුවක් නැති වෙන තමයි බහුලව මෙන්න මේ DNA පොලිමරේස් කියන එක වර්තමානයේදී පාවිච්චි කරන්නේ. හරි. මොකද අපිට අනිවාර්යෙන් පරීක්ෂණාත්මක තත්ත්වයකදී උෂ්ණත්වය වැඩි කරන්න ඕන ගොඩක් වෙලාවල් වල. ඒ අනුව ගැටලුවක් වෙන්නේ නැහැ අපිට. මොකද මෙතන වෙන එන්සයිමයක් තිබුණොත් එයා අපතෙන් ගුණහානි වෙනවා. වැඩි උෂ්ණත්වයක් අපවම ගුණහානි වෙනවනේ. එහෙම වෙන්නේ නැහැ DNA පොලිමරේස් ගත්තාම. හරි. ඊට පස්සේ අවසානයේදී තව තියෙන එන්සයිමයක් තමයි reverse transcriptase. හතරවෙනි එන්සයිම තමයි මොකද්ද? reverse. reverse කියන්නේ ලයිසන් ගන්න ගියාම reverse ගන්න කියලා ළමයි තේරෙන්නේ. reverse transcriptase. ඒ මොකද්ද? reverse transcriptase කියන්නේ ඒක මෙහෙම වැඩක් කරනවා. හරි. හොඳට ඒක අහගන්න. එයා කරන්නේ දැන් transcriptase කියන්නේ transcription. මෙන්න මේ වචනේ ඔයගලන්ට හම්බුනා එතනදී. transcription. DNA replication කියන්නේ ප්‍රතිවලිකීම. transcription කියන්නේ ප්‍රතිලේඛනය. translation කියන්නේ පරිවර්තනය. ඒ කතාව ටික මේ පිළිවෙලට මතක තියාගන්න ඕනේ. transcription කියන්නේ ප්‍රතිලේඛනයනේ. ප්‍රතිලේඛනය කියන්නේ මොකද්ද? DNA එකෙන් mRNA එකක් හදන එක. මේකනේ transcription නැත්නම් ප්‍රතිලේඛනය කියලා අපි කියන්නේ. ඕකම අපිට පුළුවන් mRNA එකෙන් DNA එකක් හදන්න. හරි. mRNA එකෙන් පුළුවන් DNA එකක් නිෂ්පාදනය කරන්න. ඉතින් ගැටලුවක් නැහැ mRNA එකට අනුකූලව deoxyribonucleotide එක ගමන කරගෙන ගියා නම් වැඩේ හරි. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය තමයි අපි කියන්නේ දැන් මේක transcription නම් මේක reverse transcription. අනිත් පැත්තට නෙවෙයි ආපස්සට සිදුවෙන ඉන්න reverse transcription. පැහැදිලිද? එතකොට මේ ක්‍රියාවලිය reverse transcription වෙනවා. ඒකෙන් හැදෙනවා කියනවා අපි cDNA. ඒකෙන් කියන්නේ අනුපූරක DNA එකක් හැදෙනවා මේකෙන්. complementary C කියන්නේ ඒක අනුපූරක DNA එකක් හැදෙනවා. ඒ කියනවා මෙහෙමයි. සරලව ඔය කතාව මෙහෙමයි. දැන් DNA එකකින් mRNA එකක් හදනකොට හරි අපි කිව්වා එතනින් අර මුලින්ම හැදෙන්නේ pre-mRNA එකක් නේ. මුලින්ම හැදෙන්නේ මෙහෙම අපි කෙලිමීටරයක් දැම්මට ඇත්තටම හැදෙන්නේ pre-mRNA එකක්. ඒ කියන්නේ මේකේ තියෙනවා කේතක සපයන් නැති කොටස්. DNA අණුවේ තියෙනවා ජාලයක් තුල වුණ කේතක සපයන්නේ නැති කොටස්. ජාලයක් තුල වූ කේත නොසපයන කොටස්. ඒවට අපි කියමු මොනවා කියලාද? ඉන්ට්‍රෝන්. මේ ඉන්ට්‍රෝනත් එක්ක තමයි මේ pre-mRNA එක හැදෙන්නේ. ඒකෙන් අපි මොකද කරන්නේ? ඉන්ට්‍රෝන් ටික අයින් කරලා mRNA එකක් හදාගන්නවා. දැන් මේ mRNA එකේ සියලුම තියෙන කොටස්, සියලුම තියෙන කේතය, ප්‍රවේණ කේතය කියලා අපි ගත්තාම මේ කේතේ කිසිම තැනක මොකක් වෙන්නේ නැද්ද? කේත සපයන්නේ නැති කොටසක් නැහැ. කේතය කියන්න බෑනේ ඉතින් කේත සපයන්නේ නැතිව තියෙනවනේ. ඒ අනුව මෙතනින් ආපහු DNA එකක් හැදුවොත්, mRNA එකකින් DNA එකක් හැදුවොත් ඒක අනිවාර්යයෙන් මේ DNA එක අර අපි කලින් හදපු DNA එකට වඩා පොඩ්ඩක් වෙනස් වෙනවා. මොකද මේ DNA එකේ මොනව නැද්ද? ඉන්ට්‍රෝන නැහැ. මේ DNA ඉන්ට්‍රෝන නැහැ. පැහැදිලිද මම කියන කතාව? ඒ කියන්නේ අපි යම් කිසි තැනකින් අලුත් දෙයක් හදලා ඒ අලුත් දේ අර ගැටලුව නැහැ. ඒ ගැටලුවෙන් ආපහු අර පරණ දේ හදා ගන්නවා. එතකොට මොකක් නැද්ද? එයාගේ අර කිසිම ගැටලුවක් නැහැ. කියන්නේ ඉන්ට්‍රෝන නැහැ. ඥාන සපයන්නේ නැති කොටස් නැහැ. දිගටම තියෙන්නේ ඥාන එක දිගට සපයන කොටස්. මෙයාගෙත් එහෙමයි mRNA එකේ එයාගෙන් හැදෙන DNA තමයි එහෙම නැති වෙනවා. ඒක තමයි මේක reverse transcription. ඒ කියන්නේ ප්‍රතිලේඛනය ආපස්සට සිදු වෙනවා. ඒ කියන්නේ mRNA එකේ DNA එකක් හැදෙනවා. මේකට දායක වෙන එන්සයිම් එක තමයි reverse transcriptase කියන්නේ. reverse transcription වලට දායක වෙන එන්සයිම් එක reverse transcriptase. හරි. ඒක ගැටලුවක් නැහැ. මෙන්න මේ කතාව ටික දැනගන්න. හරි. cDNA කියන්නේ මෙන්න මේ වගේ හැදෙන DNA ධර්මයක්. හරි. හරි. එහෙනම් ඔන්න ඔය කරුණු ටික තමයි ප්‍රධාන වශයෙන්ම මේකදී අපි කතා කරන්නේ. විසංගමනය සහ එන්සයිම් යටතේ ඔය දේවල් ටික ඔයගොල්ලෝ පැහැදිලිව දැනගන්න.
හරි ඊළඟට තියෙන්නේ මේකේ තව ශිල්ප ක්‍රමයක් වන ඇගරෝස් කියලා විද්‍යුතාගමනය හා ඒෂණ DNA ඒක අපි වීඩියෝ එකක් කරලා තියෙනවා හරි ඔයාලට හම්බෙලා ඇති ඒක බලන්න පොඩ්ඩක් හරි හත්වෙනි පාඩමේ පල්ලෙහා ඇති සමහර විට අපි මේක පිළිවෙලට ඔක්කොම කරලා ඉවරනාන් පස්සේ වීඩියෝ ටික ගන්න පිළිවෙලට හදනවා දැනට ඒ පල්ලෙහා තමයි වෙනම ටිකක් ඇති ඒ ටිකේ ඇති අනිවාර්යෙන් ඇගරෝස් කියලා විද්‍යුතාගමනය සහ ඒෂණ DNA කියලා. එතකොට මම ඊළඟට පටන් ගන්නෙ ප්‍රතිසංයෝජිත DNA ඔව් අපිට තියෙන්නේ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය කියන කොටසින් ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය ඊට පස්සේ ක්ලෝනකරණය හා වාහක කියන කොටස තමයි ඊළඟ වීඩියෝ එකෙන් මම කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. එහෙනම් මෙතනින් මේ වීඩියෝ එක අවසන් වෙනවා. මේකදී අපි කතා කරා DNA විශ්‍රංගමණය කරන විදිහ සහ එන්සයිම වර්ග කීපයක් ගැන. හරි. එහෙනම් මේ ඊළඟ වීඩියෝ එකෙන් මම වෙනකන් සියලු දෙනාටම අයත්